ත්‍රිවිධ රත්නයේ සරණින් ඔබ සැමට සෙත් වේවා. සෑම දන සිත් තුළ විදර්ශනා ලෝකයේ දල්වමින් බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි අතුගල්පුර මධ්‍යස්ථානයේ මෙහෙවීමෙන් කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයේහි බෞද්ධ සංනිවේදන මැදිරිය තුළ පවත්වනු ලබන මෙම සද්ධර්ම දේශනාවෙහි දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි සාදුකාර ප්‍රණාම පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාවෙහි සදැහැති දායකත්වය ලබා දෙන්නේ වැලිපැන්න ගහමුල්ල මීගහ පැලැස්සේ පදිංචි WM සන්ධ්‍යා කුමාරී, අනුරුද්ධිකා චාමනී, ප්‍රදර්ශනී හේමමාලා, උපුල් නලින් සුජිත් යන දූදරුවන් විසින්. ඒ අනුව එම දායක පින්වතුන් එක්ව තමන් සකස් කරගත් මල්වට්ටිය අතීතයේ 550 ජාතක ග්‍රන්ථ රත්නයේ ලේඛනගත කෙරුණු මෙම ඇත්කඳ රාජමහා විහාරස්ථානයට පූජා කොට දේශකයාණන් වහන්සේට දහත් වට්ටියද පිළිගන්වා අප කෙරෙහි මෙත් සිතින් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට ගෞරවයෙන් ආරාධනා කරනු ලැබුවා. අපි දැන් ශ්‍රද්ධා බුද්ධියෙන් යුතුව ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණකරුක පින්වත් අනුරුද්ධිකා චාමනී මහත්මිය, සන්ධ්‍යා කුමාරී
පින්වත් මහත්මිය ප්‍රධාන කොටගත් කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්තුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන එකම දානමේ පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි. යම් කෙනෙක් තථාගත ශ්‍රී සද්ධර්මය මේ ලෝකයට දානය කරයිද, ඒ අය මේ ලෝකයේ තියෙන අති ශ්‍රේෂ්ඨම කුසල කර්මය සිද්ධ කරගත් අය හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේ අපිට මතක් කළේ. එහෙමනම් අපේ පින්තුන් හැමදෙනාම මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දානමය කුසල කර්මය සිද්ධ කරගන්න අය හැටියට තමනුත් ධර්ම ශ්‍රවණය කරනවා වගේම අනිත්‍යයට ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නේ බෞද්ධ ගුවන්විදුලිය තුලින් කටයුතු කරුණු කාරණා සම්පාදනය කළා. පින්තුනි, ස්වාමීන් වහන්සේ නමකට හරියටම ආරාධනාවක් කළොත්, ස්වාමීනි මට අනුකම්පාවෙන් සංසාරින් එතර යන්න, ලෝක සත්වයාට අනුකම්පාවෙන් අපට දහම් දෙසන්නේ. එහෙම ආරාධනාවක් කළොත් ඒ අයට මහා කල්ප 8ක ආනිසංස ලැබෙන බව අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. තවත් පිරිසක් භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කළොත් ඒ අයට මහා කල්ප 9ක ආනිසංස ලැබෙන බව අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. අපි මහා කල්ප 8කට 9කට රැස් කරගන්න පින් කුසල් මිය පරලෝ ගෙහින ඥාතිවරුන්ට අනුමෝදන් කරාපුවාම ඒ අය පින් ගන්න පුළුවන් තැනක උප්පත්තිය ලැබලා ඉන්නවා නම් ඒ අය එක මහා කල්පයකට පින් අරගන්න බවත් නිර්මල වූ ධර්මයේ ලෝකයට දානය කරන අයට දේශකයන් වහන්සේට සංසාරයෙන් එතරටපත් වෙනකම් ආනිසංස ලැබෙන බව අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. පින්තුනි, අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා මේ අනවරාග්‍ර සංසාරේ හරි භයානකයි. මේ භයානක සසරින් යම් කෙනෙක් මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම දෙනා ඒ කාන්තෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා
අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කිසි කෙනෙකුට කිසිම දවසක නිවන් අවබෝධ කරගන්න බැහැ කියන කාරණාවයි සඳහන් කළේ. ධම් ශ්‍රවණය කරන්න ඕනෙමයි. එහෙමනම් අද අපේ පින්තුන් තනියම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබිලා දුක් විඳලා මේ මොහොත සම්පූර්ණ කරගන්න කොයි තරම් වෙහෙසෙන්නේ ඇද්ද? අපි ශ්‍රවණය කරන ධර්මයෙන් ලෝකේ ඉන්න අය දැනගනිත්වා. එහෙම හිතලා මේ කටයුත්ත සම්පූර්ණ කරනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. අනිවරණ කියන සූත්‍රය අපිට කියලා දුන්නා. මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම බණ අහන්න ඕනේ. මොකක්ද ඒ බලාපොරොත්තු? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න ඕන යන බව අපට භාග්‍යතුන් වහන්සේ කියලා දුන්නා. ඒ විදිහටම ධර්ම ශ්‍රවණය කරමු. මේ සද්ධර්ම දේශනාව ඔබට මට සංසාරයෙන් ඈතර යාම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනි අපේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය පිළිබඳවත් අපේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය අහලා ශ්‍රද්ධාවන්ත අයට ඒ මහා පරිනිර්වාණය දැනුන හැටි කොයි වගේද කියන කාරණාව සාකච්ඡා කරන්නයි මේ දේශනාවට ඒ මාතෘකාව මම යොදා ගන්නට යෙදුනේ. අද බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව වැරදි මතවාද හරියට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇතැම් අය භාග්‍යතුන් වහන්සේගේ මහා පරිනිර්වාණයේ සමහර කාරණා අමතක කරන නිසා භාග්‍යතුන් වහන්සේ තවම වැඩ ඉන්නවා කියන කාරණාව අපිට හරියට අමතක වෙලා ගිහිල්ලා. දුක් විඳලා ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් අඩුම තරමේ මහා පරිනිබ්බාන සූත්‍රයෙන් ධමයක් ශ්‍රවණය කරන්නව අපට වෙලාව නැතුව ගිහිල්ලාද? එහෙම නැතිනම් අපිට ඌමනාවක් නැතිද? දේශනාවට මාතෘකා කරගත්තේ මහා පරිනිබ්බාන සූත්‍රය නෙවෙයි. භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑවා කියලා දැනගත්තහම ශ්‍රද්ධාවන්තයන්ට ඒක දෙන්නේ කොහොමද කියන කාරණාව බොහොම කෙටියෙන් අපි සාකච්ඡා කරමු. මොකද ඒක හරියට වටිනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය කොහොමද මේ ලෝක සත්වයා දරාගත්තේ? ඇයි ශ්‍රද්ධාවන්තයින් අකමැති වුණේ භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණය සිද්ධ කරනවට? ඒ කාරණා අපි සාකච්ඡා කරමු. බුදු පියාණන් වහන්සේ ගැන දැනගන්න නිසා ඒක හරියට අපිට කුසල් වඩවනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඉගෙන ගන්න. සියලුම බුද්ධ කෘත්‍යයන් අවුරුදු 45ක කෙටි කාලයකින් සිද්ධ කරලා අවසන් කළා.
බුදුරජාණන් වහන්සේලා තුන්නමක් ලෝක ධාතුවට පහළ වෙනවා. කවුද ඒ භාග්‍යවතුන් වහන්සේලා? ශ්‍රද්ධාධික භාග්‍යවතුන් වහන්සේ, වීර්‍යාධික භාග්‍යවතුන් වහන්සේ, ප්‍රඥාධික භාග්‍යවතුන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේලා පෙරම්දම් පුරණ කාලය වෙනස් වෙනවා. මේ තුන්නමින් එක නමක් තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ තුන්නම පහළ වෙනවා. මේ තුන්නම එක දිගට එකම දවසේ එකම වෙලාවේ පහළ වෙන්නේ නැහැ. එතකොට ශ්‍රද්ධාධික භාග්‍යවතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 8 පෙරම් පුරනවා. වීර්‍යාධික භාග්‍යවතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 16ක් පෙරම් පුරනවා. ප්‍රඥාධික භාග්‍යවතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4යි පෙරම් පුරන අඩුම තරමේ නියත විවරණ ලබා ගත්තයින් පස්සේ සම්මා සම්බෝධිය ලබා ගන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ්ක භාග්‍යවතුන් වහන්සේ නමක්ද? නෑ, අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නම. මීට කලින් වැඩ ඉඳපු භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ ආයුෂ කොච්චරයිද? අවුරුදු 20000යි. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 80යි ආයු වින්දනය කළේ. හැබැයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂ අවුරුදු 80යිද? නෑ, ආයුෂ අවුරුදු 100යි. වින්දනය කළේ ආයුෂ අවුරුදු 80යි. මොකද සියලුම භාග්‍යවතුන් වහන්සේලා තමන් වහන්සේගේ ආයුෂ කොටස් 5කට බෙදා වෙන් කරලා තමයි ජීවිතය ගත කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අවසාන අවුරුදු 20 අතහැරියා. අවුරුදු ලක්ෂයක් ආයු වළඳන භාග්‍යවතුන් වහන්සේ නමක් කරන මෙහෙවරේ අවුරුදු 45කින් සිද්ධ කළ අවසන් කරන්න තරම් කොයි තරම් ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද? රැය දහවලක් නැතුව උදේ ඉඳලා රැය වෙනකන් ඇතැම් දවස්වලට විතරක් පැයකුත් විනාඩි 20කුත් සැතපෙමින් ඔබේ මගේ සංසාරයෙන් එතර යාමේ මඟ හෙව්වා. තමන් වහන්සේ මහා කල්පාසංඛ්‍ය 20යි ලක්ෂ එකක් මේ සංසාර සාගරය ඇවිදලා සොයාගත්ත උතුම් වාර්ය පරීක්ෂණය සිද්ධ කළා. සොයාගත්තා වූ ධර්මයේ මේ මුළු මහත් ලෝක ධාතුවටම සංසාරයෙන් එතර යන්න කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේලා ආකාර 3කින් පිරිනුවන් පානවා. සම්බෝධිය ලබා ගන්නකොට බෝධි මූලයේ පරිනිර්වාණයක් කරනවා. ඊළඟට ශාරීරිකව පරිනිර්වාණය සිද්ධ කරනවා. තුන්වෙනිව ධාතු පරිනිර්වාණය සිද්ධ කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ තාම පින්වම් පාලා තියෙන්නේ ආකාර 2කින් විතරයි. දැනටමත් අපේ බුදුරජාණන් වහන්සේ කී දහහක් නම් මේ සංසාර සාගරයෙන් ඈතරටපත් කරලා අවසන්ද? අසංඛ්‍ය 24කට වැඩිය සෝවාන් කළා. තවත් අසංඛ්‍ය 24ක් සකුදාගාමි කළා. තවත් අසංඛ්‍ය 24ක් අනාගාමි කළා. තවත් අසංඛ්‍ය 24ක් සංසාරයෙන් ඈතරටපත් කරලා රහත් බෝධිය ළඟා කරලා දුන්නා. එහෙනම් අසංඛ්‍ය කියන්නේ කොයිතරම් විශාල ගාණක්ද? ඉස්සරහින් එක ලියලා ඊට පිටිපස්සෙන් බිංදු 140ක් එකට එකතු වුනහම ඒකට කියන ඉලක්කම අසංඛ්‍ය කියන නම. එහෙනම් 24ව 4ක් එකතු කරපුවා 96යි. අසංඛ්‍ය 96ක් දැනටමත් සංසාර සාගරයෙන් ඈතරටපත් කරලා අවසන්. එහෙම ඈතරටපත් කරලා
වෙසක් මෙදි පොහෝ දිනේ අඟහරුවාද දවසක අපේ බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත් වෙන සල්ලුවෙනට ඇවිල්ලා යමක කියන නම තියෙන මේ මහා සල්ගස් දෙකක් මැද පනවල තියෙන ඊටාම සුව පහසු යහනේ සිංහ සෙයියාවෙන් දකුණු වැලෙන් සැතපෙනවා. කොහොමද සැතපෙන්නේ පින්නතුනි? සඳහන් කරනවා උතුරු දෙසට හිසලා දකුණු දෙසට පයලා නැගෙනහිරට පිටුපා බටහිරට මුහුණලා දකුණු වැලෙන් සිංහ සෙයියාවෙන් සැතපෙනවා. ඒ වෙලේ මහ බෝධිසත්වයන් වහන්සේ උපන් දින දවස වගේ දෙතිස් මහ පූර්ව නිමිති පූජාවන් සක්කොළවල් 10000ක තරම් පැතිරෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. මුලින්ම දැනගන්නේ දෙවියන් භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පාණ්ඩයි සෝදානම දෙවිවරු දැනගන්නකොට කොයි තරම්නම් දෙවියන් ශෝක කරන්නේ නැද්ද? සක්වලවල් කෝටි ලක්ෂයක ආත්මාව පතුරනවා කියවහම සක්වලවල් කෝටි ලක්ෂයක දෙවි දේවතාවුන් වහන්සේලා විශේෂයෙන් සක්වලවල් 10000ක අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා කොයි තරම්නම් ශෝක කරන්නේ නැද්ද? එනතුනි විලාපතීති අඬන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ පින්නම් පානවා. දෙවිවරු මෙහෙම ශෝක කරනකොට එක දෙවි කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙනවා උපදිනවා කියලා දැනගත්ත දවසේම පින්තුනි මල්දමක් ගොතන්න පටන් ගන්නවා දිව්‍ය ලෝකේ ඉඳලා තමන්ගේ පිරිසත් එක්ක විශාල සේනාවක් එක්ක විශාල මල්දමක් ගොතනවා කියලා සඳහන් කරනවා. මොකද මේ මහ බෝධිසත්වයන් වහන්සේගේ ජන්ම මංගල්‍යයට පූජා කරන්නේ. එහෙනම් මේ මල ගොතන්න ගන්න මේ මල්දම ඉපදෙන්නත් කලින් ඉඳලා ඒ දෙවියන්ගේ නම වරවාරණ දෙවි පුත්‍රය. දෙවිවරු මෙහෙම ශෝක කරද්දී අනිත් දෙවිවරු වරවාරණ දිව්‍ය පුත්‍රය ළඟට ඇවිල්ලා කියනවා යහළු වරවාරණ කාට පූජා කරන්නද ඔය මල් ගොතන්නේ? අද තුන් ලෝකාග්‍ර වූ ශාන්ති නායකයන්න් වහන්සේ අද පරිනිර්වාණය කරනවා. දසදහස් ගණන් සක්වලවල් වල දෙවි දේවතාවුන් වහන්සේලා ඒ මහා පරිනිර්වාණය කරන මහා සත්වයාණන් වහන්සේට පූජා පවත්වනවා. කාට පූජා කරන්නද ඔය මල් ටික හදන්නේ? ඒව මතක් කරනකොට වරවාරණ දේවපුතු මල් නෙල නෙල ඉන්නේ මල් ගොත ගොත ඉන්න එක නතර කළා නැගිටිනවා. ශෝක කරනවා. තුෂ්ණිම් භූත වෙනවා. මේක මොන පුදුමයක්ද? මේක වෙන්න පුළුවන්ද? කොයිතරම් පුදුමයක්ද මේක? එහෙම තමන්ටම කියා ගන්නවා. කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේලා කල්ප ලක්ෂයකින්වත් පහළ වෙන්නේ නැහැ. ඊටාම් දුර්ලභයි. කල්ප ලක්ෂයක් එහෙමනම් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින්වත් බුදුරජාණන් වහන්සේ නමක් දුර්ලභයි. එහෙම වුණ බුදුරජාණන් වහන්සේ අදම ඉපදිලා අදම වැඩිලා අදම ගිහිගේ අතහැර දාලා ගිහිල්ලා අදම සම්මා සම්බෝධිය ලබාගෙන අදම මංගල දේශනාවත් කරලා
අදම කෝටි ගණන් ප්‍රාණීන් සංසාර සාගරයෙන් ඈතරටපත් කරලා අදම ආයු සංස්කාරය අතහැරලා අදම පිරිනුවන් පානවා. අඩුම තරමේ දවස් දෙකක්වත් ජීවත් වෙන්න පින්කලී නැද්ද? එහෙමයි දෙවියන් අහන්නේ. දැන් අපේ පින්නතුනේ මේ කාරණාව වැටහිනව නේද? උදාහරණයක් සඳහන් කළොත් තවතිසා දිව්‍ය ලෝකෙට අපේ මනුස්ස ලෝකේ ආයුෂ අවුරුදු 100ක් එක දවසයි. එතකොට අපේ මාසයක් දවස් 30යි නම් ඒගොල්ලොන්ට අපේ අවුරුදු 100 ඒව 30ක් ඒගොල්ලොන්ට මාසයයි. එහෙමනම් අපේ අවුරුදු 100 ඒව 30ක් කිව්වහම අවුරුදු කීයක්ද? අවුරුදු 3000ක්. අවුරුදු 3000ක් ඒගොල්ලොන්ට මාසයයි. එහෙමනම් අපේ පින්නතුන්ට හිතෙන්නේ නැද්ද? අදත් ඔබයි මමයි මේ බණ කියන්නේ බණ අහන්නේ. භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණය කරලා තාම තවතිසා දිව්‍ය ලෝකෙට මාසයක්වත් ගත වෙලා නැහැ. එහෙනම් ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මාසයක්වත් ගත වෙලා නැහැ. දවස් 20 ගානකින් විතර අද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බණ අහනවා. ඒකයි මේ කියන්නේ. අඩුම තරමේ දවස් දෙකක් ජීවත් වෙන්න පින්කලේ නැද්ද? එක දවසයි ජීවත් වුණේ. එහෙම දිව්‍ය පුත්‍රයා හිතනවා. එහෙම හිතලා අඬනවා. මේ මල්දම් ගෙතීම නිසා මට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න බැරුව ගියා. දැන්වත් මම මේ මල්දම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එහෙම කියලා හිතලා නිමනති මල්දම අරගෙන යොදුන් 1,68,000ක් කුස මේ මහා මේරු පර්වතයේ උඩට නැගලා උඩ ඉඳලා සක්වලට දානවා මේ මල්දම්. දවස් දෙකක් ජීවත් නොවි එක දවසක් ජීවත් වෙලා මේසා විශාල ප්‍රමාණයක් සංසාර සාගරයෙන් ඈතරටපත් කළා වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේට මේ නිමක් නැති මල්දම මම පූජා කරනවා කියලා ඉදා සක්වල ගලට මේ මල්දම දාලා පූජා කළා කියලා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේට. දෙවිවරු ශෝක කර කර මහත් වූ හරසරේ මහත් වූ පූජාවන් වලින් බුදුරජාණන් වහන්සේ පූජා කරනවා පින්නතුනි. සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණය කරගත්ත කියන කාරණාව දැනගත්ත ගමන් දෙවිවරු බ්‍රහ්ම රාජීන් වහන්සේලා සියල්ලම කරන වැඩ රාජකාරී සැප විඳින එක අතහැරලා මුළු අහස පුරාවටම ඇවි හිඳගෙන බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන වන්දනා කරගෙන ඉන්නවා. මුළු අහස් කුසම දෙවියන්ගෙන් බ්‍රහ්ම රාජීන්ගෙන් පිරලා ඉතිලා ගිහිල්ලා මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා දෙවිනියට දැනගන්නවා මහ රහතන් වහන්සේලා සාමාන්‍ය රහතන් වහන්සේලා නෙවෙයි තුන් පිටකයම දරන භාග්‍යවතුන් වහන්සේගෙන්ම ධර්මයේ ඉගෙන ගත්තේ මහා ශ්‍රාවකයන් වහන්සේලා ලක්ෂ 7ක් දෙනා වහන්සේ එකතු වෙලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ අවසානම දැක්මයි අද අපිට මේ දකින්න ලැබෙන්නේ කියලා සිව් දිසාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණය කරන තැනට එකතු වෙලා භාග්‍යවතුන් වහන්සේ වටේට එකතු වෙලා වන්දනා කරන් ඉන්නවා. සාමාන්‍ය පෘථග්ජන ස්වාමින් වහන්සේලාගේ සීමාවක් දක්වන්න බෑ.
භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පානවා කියලා දැනගත්ත ගමන් මේ මහ පොළොව ළඟට ඇවිල්ලා මහරහතන් වහන්සේලාට පිටුපසින් ඉඳගෙන බුදු පියාණන් වහන්සේ දිහා බලාගෙන විලාප තියති යනවා. කොයි තරම් මේ සාමාන්‍ය පෘථග්ජන භික්ෂූන් වහන්සේලාගේ ඇස් වලින් වැටෙන කඳුළු වලින් මේ මහ පොළොව ඒ භූමියේ කොයි තරම්නම් තෙත් වෙන්නේ නැද්ද? ඒ භික්ෂූන් වහන්සේලාගේ චීවරය හරියට මහා වරුසාවකින් තෙමුණු දුහුල් සලුවක් වගේ කොයි තරම්නම් කඳුළු වලින් තෙත් වෙන්නේ නැද්ද? ඇයි පියාණෙනි අපිව දාලා යන්නේ දැන්? ඇයි භාග්‍යවතුන් වහන්සේ අපිව දැම්ම දාලා යන්නේ? ස්වාමීනි අපිව මේ සංසාර සාගරය අතරමං කරලා තනි කරලා යන්න එපා ස්වාමීනි කියා කොයි තරම්නම් එදා භික්ෂුන් වහන්සේලා පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අඬන්නේ නැද්ද? මහා ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම සංවේගී කළා. රහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාත් අඬනවා. සීමාවක් දක්වන්න බෑ. මුළු ලෝකෙම හරියට නිමිලා ගියපු පහනක් වගේ කිසිම හඬක් නැහැ. ලෝකයේ මෙහෙම වෙන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ වසර 5000ක් කල් මේ ශාසනය මේ ලෝක ධාතුවේ පවතින්න ඕනි කියලා අදිෂ්ඨාන කළා. අදිෂ්ඨාන පහ තව විශේෂයෙන් සිද්ධ කළා. ධාතු විසිරෙන්නත් අදිෂ්ඨාන කළා. බලන්න ඔබට මට කරපු අනුකම්පාව. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ. නම් අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරනවා. ධාතුන් වහන්සේලා විසිරෙන්නේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා අදිෂ්ඨාන කරන්නේ නැති වුනහම එදාට මේ මනුෂ්‍ය ලෝකේ මහා සෑය හදන්නේ දෙවියන් බඹුන් මිනිසුන් සියලුම දෙනා එකතු වෙලා ඒ මහා සෑය හදනවා. නමුත් අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න ඕනි කියලා අදිෂ්ඨාන කරපුවාම සක්වලවල් කෝටි ලක්ෂයක ආඥාසේත්‍රය විසිරීලා පැතිරිලා තියෙනවා නම් ඒ සක්වලවල් කෝටි ලක්ෂයේ පුරාවටම ධාතුන් වහන්සේලා විසිරෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණාටයි සේරු විදිහට බැලුවොත් සේරු 64යි. හුඬු විදිහට බැලුවොත් හුඬු 256ක සර්වච ධාතුන් වහන්සේලා. සමහරක් සක්වලකටම තියෙන එකම එක කේශ ධාතුන් වහන්සේ නමයි. සමහරක් සක්වලකටම තියෙන එකම එක ලෝම ධාතුන් වහන්සේ නමයි. සමහරක් සක්වලකටම තියෙන තල ඇටයක් තරම් පුංචි ධාතුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. හැබැයි මේ සක්වලේ ඉන්න ඔබට මට කොයි තරම් මේ මහා සත්පුරුෂයන් වහන්සේ අනුග්‍රහ කළාද මේ සක්වලේ වැඩිපුරම ධාතුන් වහන්සේලා ඉතිරි වෙන්න ඕනි. ඒ නිසා මේ සක්වලේ තමයි වැඩිපුරම ධාතුන් වහන්සේලා තියෙන්නේ. මේ සක්වලිනුත් ඔබයි මමයි කොයිතරම් වාසනාවන්තයිද? මේ ලංකාව කියන රටේ කොයි තරම් අපේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද? හැබැයි එච්චර ධාතුන් වහන්සේලා වැඩි හිටියට ඒකෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා නම් කියවෙන්නේ නැහැ. ඒක අදිෂ්ඨානයි. උන්වහන්සේ දැකලා අපට අනුග්‍රහ කළා. එහෙම අදිෂ්ඨාන කරලා ප්‍රථම යාමේ එහෙම අදිෂ්ඨාන කරලා ප්‍රාතිහාර්ය දක්වනවා. කෝටි ලක්ෂ 24කට සමාධීන්ට සමවදිනවා.
මං ආයේ එන්නේ නැති වෙන්නමයි මේ යන්නේ. එහෙමයි මේ. එන්න නෙවෙයි මං ආයේ මේ යන්නේ. එන්නේ නැති වෙන්නමයි යන්නේ. ගිහින් එන්නම් කිව්වද? යන්නම් කිව්වද? නෑ මං යනවා කියලායි කිව්වේ. ඒ වගේ කෝටි ලක්ෂ 24ක් සමාධීන්ට සමවැදුණා. අපිට හිතන්නවත් බෑ. ප්‍රථම යාමේ මල්ල රජදරුවන්ට බණ කීවා. මධ්‍යම යාමේ දෙවියන්ට බණ කිව්වා. තුන්වන යාමේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අවවාද කළ අනුශාසනා කළා. අලුයම් වෙලි දසදහසක් සක්වලේ මහ පොළොවේ 1,20,000 වාරයක් කම්පා කරවලා අපේ බුදුරජාණන් වහන්සේ සමාපatti සෝයෙන් නැගී ඉඳලා මහා පරිනිර්වාණය සිද්ධ කළා. මල්ල රජදරුවන් කොහොමනම් ශෝක කරන්නේ නැද්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ පණිවිඩය යවුවා. ඇවිදගෙන නෙවෙයි ආවේ, සඳහන් කරනවා දුවගෙන ආවේ කියලා. ඇවිදගෙන නෙවෙයි ආවේ. දුවගෙන ආවා. පුළුවන් තරම් දුවගෙන ආවා. බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. වන්දනා කළා. දවස් 6ක් පුරාවටම අඬ අඬා මහ පූජාවන් සිද්ධ කළා. විලාප තබමින් අඬනවා. ප්‍රදක්ෂිනා කරමින් අඬනවා. බිම හැපි අඬනවා. ඇයි ස්වාමීනි අපිව දාලා යන්නේ කියලා ඒගොල්ලෝ අහන්න ඇති. තවත් වැඩ ඉන්න ස්වාමීනි කියලා ආරාධනා කරලා වැඩ ඉන්න පුළුවන්ද? නෑ වැඩ ඉන්නේ. මොකද ආයු සංස්කාරය අත්හැරලා ඉවරයි. යන්නම ඕනෙමයි මම. ඒ නිසා යන්නේ. මල්ල රජදරුවන්ට මහරහතන් වහන්සේලා තමයි 7 වෙනි දවසේ ඇවිල්ලා අවවාද කරන්නේ නැගිටින්න මහරජවරුනි. රහතන් වහන්සේලාගේ අවවාදය අහක දාන්න බැරි නිසා නැගිට්ටහම අපේ ආනන්ද මහ ශ්‍රාවකයන් වහන්සේ මතක් කරනවා සක්විති මහරජ කෙනෙකුට කරන චාරිත්‍ර කරලා ආදාහනය කරන්න ඕනේ. ඒ වෙලී 500ක් පොළුම් පටලි 500ක් සලු පටලි අරගෙන ඇවිත් ශ්‍රී දේහයේ වෙලන්නට යෙදුණා. වෙලලා ඝන රත්තරන් දෙනක් හදලා ඒ දින ඇතුලේ ශ්‍රී දේහයේ තැන්පත් කරන්නට යෙදුණා. ඒ ප්‍රදේශයේ පුරාවටම සුවඳ පැන්, සුවඳ දුම්, සුවඳ හුණු ඉහිරවන්නට යෙදුණා. මුළු මහත් ප්‍රදේශයේම මහ පුදුම ලස්සනකට සැකසුණා. රියන් 120ක සඳුන් දරසෑයක් ඇදුවා. රියන් 120ක් කිව්වම අඩි 100කට වැඩිය උසයි. අඩි 100කට වැඩිය රියන් 120ක් උස දරසෑයක් ඇදුවා සඳුන් දරවලින්. දෙන තැන්පත් කරලා 4 දෙනා 8 දෙනා 16 දෙනා 32 දෙනා එකතු වෙලා මේ මහා චිතකයට වන්දනා කරලා අවසර අරගෙන ප්‍රදක්ෂිනා කරමින් ගෙනිය උලුවන්ට හදන ගෙනිය විලෙන්නේ. ආනෝ ස්වාමීනි ඇයි මේ? අනුරුද්ධ මහරහතන් වහන්සේ මතක් කරනවා අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ මහසුප් තෙරුන් වහන්සේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ එනකන් මේ චිතකයට ගෙනිය උලන්න බෑ. මහා කශ්‍යප මහරහතන් වහන්සේ එනවා. කොහොමද එන්නේ? අවුරුදු බොහෝ කාලයක් භාග්‍යවතුන් වහන්සේව දැකලා නැහැ. කැලේ වැඩ ඉන්නේ.
උන්වහන්සේ කැලේට වැඩපු දවසේ ගහ ළඟ මල් ගහක ප්‍රාර්ථනාවක් කළා. භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණය කරන දවසේ මේ මල් පරවෙලා බිමට වැටෙන්න ඕනේ. ආන් එදාටයි දැනගන්නේ භාග්‍යවතුන් වහන්සේ පින්නම් පෑවා කියලා. මාසුක් මහරහතන් වහන්සේ කල්පනා කරනවා මේ තුන් ලෝකේටම පහළ වෙලා ආලෝකේ නැස අඳුර නැසලා දාපු මේ මගේ උතුම් වූ පහන අද නිමිලා යන්නට යෙදුණා. මං යන්න ඕනි භාග්‍යවතුන් වහන්සේ දකින්නේ. එහෙම කියලා තවත් භික්ෂූන් වහන්සේලා 500 දෙනෙක් සමග මෙතෙන්ට එනවා. ඇවි පැදකුණු කරලා ප්‍රදක්ෂිනා කරලා මගේ ස්වාමීනි මට අවසරයි වන්දනා කරලා ශ්‍රී දේහයේ පතුල් පැත්තෙන් සිරිපතුල් පැත්තෙන් ඉඳගෙන සිරිපා මණ්ඩලයට වන්දනා කරනකොට 500ක් සිවුරු 500ක් පුළුම් පටල මේ සියල්ලගෙම ඈත් මැත් වෙලා රන්දිනින් එළියට ඇවි මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ නලල් තලයේ මත මේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මණ්ඩලයේ පිහිටුවා. එහෙම පිහිටවලා නැවත සකස් වෙලා දින ඇතුළට ශ්‍රී දේහි පිහිටියා. මහරහතන් වහන්සේ වන්දනා කරලා අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාවටත් වැඩි වේදනාවක් දැවුණා. මේ කාරණාව බලාගෙන ඉඳපු ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකීන්ට ඒ තරම්ම ශෝකජනකයි. එදා මේ මහා ශ්‍රාවකයන් වහන්සේ වන්දනාව අවසන් කරපුවාම ඉබේම චිතකයට ගිනි ඇවුලුණා. ගින්න සංසුන් වුණාම අහසින් ජල ධාරාවක මහ පොළොවෙන් ජල ධාරාවක එවි මේ මද ගින්න නිමල දාන්නට යෙදුණා. අධිෂ්ඨාන කරපු නිසා ධාතුන් වහන්සේලා විසිරීලා එකතු වුණා. මේ වෙලාවේ ඒ ධාතුන් වහන්සේලා පුදුම ආරක්ෂාවක් තියලා සන්තාගාරේ මල්ල රජදරුවන් එකතු වෙලා කටයුතු කරනවා. හැම තැනම පණිවිඩ ගියා බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත් වෙන සල්ුවෙනි පරිනිර්වාණය කළා. හැමෝම එනවා යුද්ධ කරලා හරි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අරගන්න ඕනි කියලා. අපේ අජාසත් මහ රජුරු ඇමතිවරු දැනගන්නවා භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණය කළා කියලා. ඒත් පින්තුනි ඇමතිවරු කියන්නේ ඇයි කියලා සඳහන් කරනවා. අපේ මහරජුරු තරම් බුදුරජාණන් වහන්සේට ආදරය කළපු සෙනෙහස දක්වපු පෘථග්ජන ශ්‍රාවකේ මේ ලෝකේ තවත් නම් නැති තරම්. ඒ තරම් අපේ මහරජුරු බුදුරජාණන් වහන්සේට ආදරේ. අපේ මහරජුරු දැම්ම දැනගත්තොත් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවා කියලා ඒ විලේම ලය පැල්ල මෙරළ යනවා. ශෝකය දරා ගන්න බැරුව අපිට බුදුරජාණන් වහන්සේත් නැතුව ගියා. අපිට රජ්ජුරුවත් නැතුව යනවා. ඒ නිසා රජ්ජුරුවන්ට දුක අඩු කරලා අඩු වෙන විදිහට මේක කියන්න ඕනි කියලා උපක්‍රමයක් කල්පනා කරනවා. උරුතුණ හදවලා ඒ උරුතුණ ගෙන්වලා චතුමදුර වලින් මේ උරුතුණ පුරවනවා. අජාසත් මහ රජුරවන්ට මේ උරුතුණ පෙන්නලා මතක් කරනවා මහරජේ අපි රාත්‍රියේදී ඔබ වහන්සේට නපුරු හීනයක් අපි දැක්කා. ඒක ඔබ වහන්සේට කිසිසේත්ම ගැලපෙන්නේ. ඒක දැනගන්න කැමති නම් ස්වාමීනි
මේ ඔරුවට බහින්න කියලා කිව්වා. රජුරු ඔරුවට බහැලා ඔරුවෙන් එළියට කෙස්සටිය වැටෙන විදිහට ඇස් දෙකයි කටයි කන් දෙකයි නහයයි විතර මේ හිසෙන් උඩ කොටස එළිය තියාගෙන මුළු ශරීරයම චතුමදුර ඔරුවේ සැතපෙව්වා. ඊට පස්සේ ඇමතිවරුන් අවමංගල වෙස් අරගෙන ඇවිත් මතක් කරනවා මහරජතුමනි තුන් ලෝකාග්‍ර වූ ඔබ වහන්සේගේ ගුරුවරයාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණය කළා. රජුරෝ මේක අහගෙන ඉඳලා වෙවුලන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. ශෝකයේ තුනී කරගන්න විදිහක් නැහැ. දරා ගන්න බැරි ශෝකය නිසා ඒ ඔරුවෙම සිහි විකල් වෙනවා කියලා සඳහන් කරනවා. සිහි විකල් වුණ දේහය රත් වෙන්න පටන් අර ගන්නවා. රත් වෙන්න පටන් අරගත්තා මුළු ඔරුවම රත් වෙනවා කියලා සඳහන් කරනවා. කොයිතරම් රත් වුණාද පින්නතුනි සඳහන් කරනවා සියලු මුළු චතුමදුර ඔක්කොම චිටි ගාලා පුපුරන්න පටන් ගන්නවා කියලා. එමෙතිවරු ඒ උරුවෙන් අනිත් උරුවටත් අත් දෙක පුච්චගෙන රජුරෝන් අරගෙන දානවා. නැවත සීහපුවාම අහනවා මොකද්ද නුඹලා මට කිව්වේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පෑවා. වෙවුලලා දරා ගන්න බැරුව නැවත ශෝකේ තුනී කරගන්න බැරි නිසා අඬ විලාපතීතේ ඉන්න ගමන් රජුරන්ගේ සිහි විකල් වෙනවා. ඒ උරුවත් එහෙමයි. තුන්වෙනි උරුවටත් දානවා. ඒත් සිහි විකල් වෙනවා. සිහි විකල් වුණ දේහය අරගෙන සඳහන් කරන සිසිල් පෙන් සීතල වූ ජලය තියෙන කල 16කින් රජුරන්ව නාවනවා කියලා. නාවල අත් දෙකෙන් අල්ලගෙන ගිහිල්ලා සිංහාසනේ ඉඳවලා රජුරන්ව බිමට කඩාගෙන වැටේ කියලා දෙපැත්තෙන් පිරිසක් අල්ලගෙන තින්නවා. සිංහාසනේදී සිහිය එනවා. සඳහන් කරනවා මහරජතුමා කෙස්වැටියේ කඩාගෙන අඬනවා. මහා හස්ති රාජ්‍ය කුසේ මුළු රාජ සභාවෙම මහා හඬින් ශබ්ද කරනවා. තරහ ගින් වියුරු වැටුණ පුජ්‍යලෙකුගේ වගේ රාජ සභාව ඉදිරියට පැනලා ඉදිරියට බැහැලා විලාපතීති රජුරු වඩනවා. එහෙමම රාජ සභාවෙන් බැහැලා වේලු වඩාරාමයට ගිහින් කල්පනා කරනවා. හැම තැනම වේලු වඩාරාමිය විදිනවා. ජීවකාරාමෙත් හැම තැනම විදිනවා. ඇවිද රජුරු වඩනවා. මේ මගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳපු සුගන්ධ කුටිය නේද? මේ මගේ බුදුරජාණන් වහන්සේ බණ කිව්ව ධර්මාසනේ නේද? මේ මගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳපු ආසනේ නේද? මගේ බුදුරජාණන් වහන්සේ කොයි තරම්නම් සංසාර සාගරයෙන් සත්වයාට ඈතර යන්නේ මග නම් කියා දෙන්න ඇද්ද? හැම තැනම ඇවිද විලාප තියලා අඬනවා. පපුවට දෙකින් ගහ අඬන්න ඇති. ඇයි මටත් නොකිය මාව දාලා ගියේ? රජුරු සිහියලවගෙන පස්සේ කල්පනා කරනවා මගේ බුදුරජාණන් වහන්සේ කොයි තරම්නම් මට කාරුණික වුණාද? ගාථා 60කින් බුදුගුණ දේශනාවක් සිද්ධ කරනවා කියලා සඳහන් කරනවා. සිහියලවගෙන කල්පනා කරනවා මගේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය මට දකින්න බැරි වුණාට මම ධාතුන් වහන්සේලා ඔක්කොම ටික අරගෙන ඇවිල්ලා හරි මම දේවත්වයෙන් සලක වන්දනා කර පූජා පවත්වනවා මගේ රාජධානී. ආයේ මාලිගාවට නම් ගියේ නෑ කියලා සඳහන් කරනවා. එතනම ඉඳගෙන
18 කෝටියක තමන්ගේ සේනාව එකතු කරනවා කියලා. එකතු කරලා මල්ලව රජදරුවන්ගේ උපවත් වෙන සල්ලි වෙන තියෙන කුසිනාරාවට 18 කෝටියක සෙනඟ සමග යුද්ධ කරලා නිකන් ඉල්ලලා දෙන්නේ නැතිනම් යුද්ධ කරලා හරි ධාතුන් වහන්සේලා මං අරගන්නවමයි කියලා පෙළ ගහලා එනවා කියලා සඳහන් කරනවා. මේ අපි සාකච්ඡා කළේ. තවත් බොහොම දිගින් දිගට කාරණා සාකච්ඡා කරන්න තිබුණා. ධර්ම දේශනාව සඳහා ලැබිලා තියෙන වේලාව අවසන් නිසා අද අපි ධර්ම දේශනාව අවසන් කරන්න බලමු. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය දරාගත් හැටි මේ ශ්‍රාවකයෝ මෙච්චර දුක්ුණේ ඇයි? බුදුරජාණන් වහන්සේ නැති ලෝකයක් අපට එපා කියලා ඒගොල්ලෝ කිව්වේ. ඇයි? සංසාරයෙන් එතර යන්න ඔබට මට මේ ලෝකෙට උප්පත්තිය ලැබලා දුන්න අම්මවත් තාත්තවත් පින්තුනි මග හදලා දෙන්නේ නේ. හැබැයි සංසාරයෙන් එතර යන්න මග කියලා දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. උන්වහන්සේ පහළ වෙන්නේ නැතිව අපි මේ සංසාරේ ඉමක් කොනක් තෙරක් පරතරක් නැතුව එහෙන් මෙහෙට මෙහෙන් එහෙට එහෙන් මෙහෙට මෙහෙන් එහෙට මෙහෙන් එහෙට එහෙන් මෙහෙට ඇවිද දුක් විඳ අඬ කඳුළු වගුරු හිතිරි දෝගන වේදනා විඳගෙන ශෝක මරණ පරිදේව දුක්ඛ දෝමනස්ස ජාති ජරා ව්‍යාධි මරණ මේ හැම දෙයකටම පත්වෙවි සංසාරයේ ඇවිද ඉන්නවා. මේකටත් වඩා අති භයානකම දුක සතර අපායේ දුක මෙහෙම තියෙනවා මහණෙනි. සංසාරේ හරි භයානකයි. ඒ නිසා සසරින් එතර යන්න කියලා මග කියලා දුන්නා. ඒකනේ අපට කියලා දුන්නේ මහණෙනි මේ සංසාරේ හරි භයානකයි. මේ භයානක වූ සංසාරයෙන් තනියම එතරටපත් වෙන්න එපා. පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් තව එක්කෙනෙක් හරි මේ සංසාරයෙන් මුදවන්න කියලා අපට කියලා දුන්නේ. එහෙම කියලා දුන්න බුදුරජාණන් වහන්සේ දෙවනි පරිනිර්වාණය කළා. හිතන් දෙපා කවුරුත් මේ විදිහට පින්වම් පෑවට තාම තුන්වෙනි පරිනිර්වාණය කළා නෑ. ඒ නිසා තවමත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ මහෝත්තමයන් වහන්සේගේ ආශිර්වාදය අරගෙන සංසාරයෙන් ඈතර යන්න ඔබ සියලුම දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාමේ පින්කම සඳහා දායකත්වයේ සපයන්නට යෙදුණි වැලිපැන්න ගහමුල්ල මීගහ පැලැස්සේ පදිංචි WM සන්ධ්‍යා කුමාරි පින්වත් මහත්මිය, අනුරුද්ධිකා චාමනී පින්වත් මහත්මිය, ප්‍රියදර්ශනී හේමමාලා පින්වත් මහත්මිය, උපුල් මහත්මා, නලින් මහත්මා, සුජිත් මහත්මා යන දුවදරුවන් ඇතුළු සත්පුරුෂ වූ කාරුණික ගුණගරුක පින්තුන් උතුම් වූ අරමුණ ඔබ නමින් පරලෝ සැපත් WM පියදාස පින්වත් පියතුමන්ට පින් පැමිණවීමත්, අජිත් ප්‍රියන්ත පීරිස් මහත්මාණන්ට පින් පැමිණවීමත්, සුනිල් ෂෙල්ටන් සොහුරාණන්ට පින් පැමිණවීමත්, සංසාරගත සියලුම ඥාති වර්ගයා මෙපින් අනුමෝදන් වේවා කියන මහත්ව ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ මහත්ම වූ කටයුත්ත සිද්ධ කරගන්නට යෙදුණා. රැස් කරගත් සියලු පින් සංසාරගත ඥාති අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ජී නන්දා දාබරේ පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරන්න මෙතෙන්ට පැමිණි සියලුම දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දිනාටම තත්නත්‍රේ ආශිර්වාදේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම මේ ධර්ම දානමේ කටයුතු සිද්ධ කරන්නේ WM සන්ධ්‍යා කුමාරි
අනුරුද්ධිකා චාමනී ප්‍රියදර්ශනී හේමලතා ඒ මහත්මින් ප්‍රධාන කොටගත් කාරුණික ගුණගරුක පින්නතුන්ට ධර්මාවබෝධයෙන් සැනසීමට නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර දරණාගම කුසලධම්ම මහා ස්වාමින් වහන්සේට බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේට රටට ලෝකයට ධර්මයේ දානී කරන්න විහිසෙන බෞද්ධ කාර්ය මණ්ඩලයට හැමතෙම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මුළු මහත් ලෝකේ පුරාවටම පැතිරී යන වසංගත තත්වයෙන් මුළු මහත් ලෝක ධාතුම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ධර්මදේශකයන් වහන්සේටත් පින් පමුණුවනවා. මාරස් කරගත් සියලු පින් දහම්මා පැවිදි භූමියටපත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දුන් පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටත් මෙපින් අනුමෝදන් වේවා කියලා පින් පමුණුවනවා. සද්ධර්ම ශ්‍රවණී කළ ඔබ සියලුම දෙනාට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත් කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti තුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි අතුගල්පුර මධ්‍යස්ථානයේ වෙනුවෙන් කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයේහි බෞද්ධ සංනිවේදන මැදිරිය තුල වැඩ හිඳමින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියටත් ත්‍රිවිධ රත්නයේ සරණයි. සිදු කළ සියලු පින්